වස්සාන ධර්ම දේශනා බොහෝ දෙනෙක් කියනවා අනේ මට මේ ධර්මයේ කලින් හම්බ වුණා නම් ඒ කාලේ තරුණ කාලේ මැදි වයසේ මම මේ බණ ටික අහලා ඒ කාලේ මං ගුණධර්ම පිරුවා නම් අද මම මෙහෙම අසරණ වෙන්නේ ඒ නිසා මතක තියාගන්න මේ බණපදේ ඔබට ඇහෙන්නේ තරුණ වයසේද අද ඉඳන් පටන් ගන්න මේ බණපදේ ඔබට අහන්න ලැබෙන්නේ මැදි වයසේද අද ඉඳන් පටන් ගන්න මේ බණපදේ ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලාද තාම සිහිනුවන තියෙනවද අද ඉඳන් ධර්මයේ හැසිරෙන්න පටන් ගන්න අප්‍රමාදී මේ බණපදේ ඔබට ඇහෙන්නේ ලෙඩ ඇඳේද දැනටමත් ඔබ එක්තැන් වෙලා ලෙඩ ඇඳේ ඉන්න කෙනෙක්ද තාමත් ප්‍රමාද නැහැ තාමත් සිහිනුවන තියෙනවා නම් ධර්මයේ මෙනෙහි කරලා තාමත් ගැලවෙන්න පුළුවන් මේ බණපදේ යම් පිනකට ඔබට ඇහෙන්නේ මරණ මංචකයේද තාමත් හුස්ම ටික වැටෙනවද කනට මේ බණපදේ ඇහෙනවද තාමත් ඔබට ධර්මයේ හිත පිහිටවන්න වාසනාව වේලාව තියෙනවා ධනංජානි ගැන ඔබ අහලා ඇති මරණාසන්න මොහොතේ ගිනිදැල් පෙනිලා අපායට කර්ම හැදිච්ච කෙනා අන්තිම මොහොතේ ධර්මයේ හිත පිහිටෝලා ධර්මයේ සිහි කරලා අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන සුගතිය ගියා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා පහළ වුණා අපාය යන්න හිටපු කෙනා මරණ මංචකේ ධර්මය ඇල්ලුවේ. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අන්න බුදුරජාණන් වහන්සේ නිතර අපිට හිතන්න කියලා පෙන්නපු දෙවනි කාරණේ. මම ලෙඩ වෙන කෙනෙක්, මම වයසට යන කෙනෙක්, මම ජරාවටපත් වෙන කෙනෙක්. මේ ප්‍රියමනාප දේවල් සියල්ල මට අතහැරලා යන්න දවසක් එනවා කියලා හිතන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සයිප්‍රසී සේවයේ නියුතු මැණිකේ අතාවුද මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී සියලු දෙනාගේ සිත් පැහැදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා යන්නයි. එමෙන්ම පරලෝ සැපත් ඒ.එම්. ලොකු බණ්ඩාදා බරාප්පච්චීට එච්.එම්. හේරත් මැණිකේ ආදරණීය මෑණියන්ට ඒ.එම්. රම්බණ්ඩා ලොකු අයියාට ඒ.එම්. උපාලි රාජරත්න පොඩි අයියාට ටී.එම්. රම්බණ්ඩා මාමාට එස්.බී.එම්. උක්කුවම්මා නැන්දනිය ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීම. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙලා ඉන්නේ. පින්වතුනි මේ බණ අහන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් අද මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අද අපි මේ ධර්මානුශාසනාවේදී කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිරන්තරයෙන් සිහි කළ යුතු කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවා. අප්‍රමාදී භාවය ඇති කර ගැනීම පිණිස ධර්මාවබෝධයේ පිණිස හිත සකස් කර ගැනීම පිණිස ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන් භික්ෂු භික්ඛුණී ගිහි ශ්‍රාවකයන් ගිහි උපාසක උපාසිකා හැටියට කොටස් 4කට බෙදෙනවා.
මෙන්න මේ සෑම කෙනෙක්ම නිරන්තරයෙන් සිහි කළ යුතු කාරණා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. මේ කරුණු තුන නිරන්තරයෙන් සිහි කරන කෙනා අප්‍රමාදීව කාරණා පහක් පුරුදු කරගන්න. අපි මුලින්ම බලමු නිතර සිහි කළ යුතු කාරණා තුන මොකක්ද කියලා. පළවෙනි එක තමයි කම්මස්සකෝම්හි. කම්ම දායාදෝ, කම්ම යෝනී, කම්ම බන්ධූ, කම්ම පටිසරණෝ. යංකම්මං කරිස්සාමි කල්යාණංවා පාපකංවා තස්ස දායාදෝ. මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. මම කර්මය උප්පත්තිය කරගත්ත කෙනෙක්. මම කර්මය ඥාතියා කරගත්ත කෙනෙක්. මම කර්මයම මත උපත කරාපු කෙනෙක්. මගේ එකම පිළිසරණ මම රැස් කරගත්ත කර්ම. මම යම් හොඳක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා නිරන්තරයෙන් සිහි කරන්න. අන්න බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා ගිහි කෙනෙක් වුණත් පැවිදි කෙනෙක් වුණත් නිතර සිහි කළ යුතු පළවෙනිම කාරණය තමයි කර්මය ගැන හිතන්න. දෙවනි කාරණය තමයි මම ජරාවට පත්වෙන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. මම වයසට යන කෙනෙක්. මම ජරා ව්‍යාධි ඉක්මවාගිය කෙනෙක් නෙමෙයි කියලා හිතන්න කියනවා. පිංහතුනේ අද ඔබට දුවල පැනල ඇවිදින්න පුළුවන් වුණාට අද ඔබේ වැඩ ටික ඔබට තනියම කරගන්න පුළුවන් ඇති. සමහර වෙලාට ඔබට හිතෙනවා ඇති මට කවුරුත් ඕනේ මට පුළුවන් ඕන එකක් කරගන්න. මට කාගේවත් උදව් ඕනේ නැහැ කියලා. හැබැයි යම් දවසක් එනවා අපි අසරණ වෙන. අන්නේ නිසා නිරන්තරයෙන් සිහි කරන්න කියනවා මම වයසට යන කෙනෙක්. මේ කෙස් ටික පැහිලා, හම රැලි වැටිලා, නැකිට ගන්න බැරුව, එක තැන මල මුත්‍ර කරගෙන, කටට වතුර ටිකක් තව කෙනෙක් වක් කරනකොට කට දෙපැත්තෙන් වතුර ටික ගලාගෙන යන, තමන්ව උස්සලා අරගෙන තමන්ගෙම මල මුත්‍ර ටික තව කෙනෙක් අස් කරන දවසක් ජීවිතේ එන්න පුළුවන්. මට නම් එහෙම වෙන්නේ නැහැ කියලා බොහෝ දෙනෙක් හිතුවට අපි කවුරුත් ඉපදුනා නම් ඒ කාන්තෙන් වයසට යනවා, ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා. සමහර වෙලාවට එක තැන කුණු වෙලා තුවාල හැදිලා ඒ ඇදේම මල මුත්‍ර කරගෙන දුක් විඳිනවා. ඔබ ඕන තරම් දැකලා ඇති තරුණ කාලේ මැදි වයසේ දුවලා පැනලා වැඩ කරපු හොඳ ශක්තිවන්තව හිටපු මිනිස්සු. වයසට යන්න ඕනෙම නෑ. සමහරු ඇක්සිඩන්ට් වෙලා, සුසුන්නාව බිඳිලා, යම් කිසි අනතුරක් නිසා එක තැන් වෙලා මුළු ජීවිත කාලෙම මල මුත්‍ර ගොඩේ දුක් විඳිනවා. ඒ නිසා නිතර හිතන්න කියනවා දෙවනි කාරණේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මම වයසට යන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක්. වයසට ගිහිල්ලා මල මුත්‍ර කරගෙන දුක් විඳින කාලයක් මගේ ජීවිතෙත් එන්න පුළුවන්. මං ඒක ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි කියලා හිතන්න කියනවා. ඒ තමයි දෙවනි කාරණය. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර සිහි කළ යුතුයි මම මරණය උරුම කරගත්ත කෙනෙක්. මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. කවදා කොතන කොයි මොහොතේ හෝ මට මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා නිරන්තරයෙන් සිහි කරන්න. රජෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, මහා බල පරාක්‍රමයක් විහිදවාගෙන හිටියත්, අධිරාජ්‍යයක් වුණත්, ලෝකෙම පාලනය කරන සක්විති රජෙක් වුණත් මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මටත් කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා නිරන්තරයෙන් සිහි කරන්න. ඔන්න ඔය කරුණු තුන කර්මය ගැන නිතර හිතනවා. ඒ වගේම මම වයසට ගිහිල්ලා මමත් ලෙඩ වෙලා ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත වයසට යන ස්වභාවයෙන් යුක්ත කෙනෙක් නේද කියලා තමන් ගැන හිතනවා. ඊළඟට මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමෙයි. මේ සියල්ල අතහැරලා මට කර්මානුරූපී කොහේ හෝ මෙලව අතහැරලා යන්න සිද්ධ වෙනවා නේද කියලා නිතර හිතන්න කියනවා. ඔන්න ඔය කාරණා තුන සිහි කරන කෙනා අප්‍රමාදීව කරුණු පහක් පුරුදු කරන්න දක්ෂ වෙනවා. අපි මේ කාරණා තුන විස්තර ඇතුව මේ ධර්මානුශාසනාව තුළ තව දුරටත් ඔබට වැටහෙන විදිහට, තේරෙන විදිහට, ඔබේ හිතට මනසට කාවදින විදිහට තේරුම් ගන්න අපි උත්සාහයක් ගමු.
පිංගතුනි කර්මය බොහෝ වෙලාවට මේ වචනය බහලා තියෙනවා. හැබැයි බොහෝ දෙනෙකුට කර්මය කියන්නේ මොකක්ද කියපුවාම සමහරු හිතන්නේ ක්‍රියාව කියලා. පිංගතුනි කර්මය කියලා කියන්නේ චේතනාව. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාම. මහණෙනි චේතනාව කර්මයයි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා කර්ම රැස් කරනවා කායේන කයෙන්. වාචාය වචනෙන් මනසා හිතෙන්. සිත කය වචනය කෙන තුන් දොරින්ම චේතනා පහල කර අපි හැම වෙලාවෙම කර්ම රැස් කරන. අන්නේ රැස් කරන කර්මයන්ගේ විපාක සමහර ඒවා මෙලව ජීවිතේ වටකෙන දිට්ට දම්ම වේදනිය මෙලෝම විපාකයනවා. සමහර කර්ම ඊළඟ ජීවිතය විපාක දෙනවා උපපජ්‍ය වේදනය කර්ම. තවත් කර්ම තියෙනවා නිවන් දකිනකා. අපරාපරය වේදනය කර්ම හැටියට ධර්මය විස්තර වෙනවා. කවදා හෝ සසරින් නිවන් දකිනතේ. හැම ආත්මකම විපාකදිදී තමන් පසුපස ගුණා පසුපස බැදි කරත්තය වගේ සසරේනම්. සමහර කර්ම පිරිනිවන් පාන ආත්මෙත් විපාකදීල තමයි අවසන්වෙන්. නිවන් දකිනකම් විපාකදිදීන කර්ම තියෙන ඒවට කෙන අපරාපරිවේදනය කරම. ඒමනං අපිට පේනවා මේ කවුරුත් කරපු දෙයක් කාගෙවත් පිටිං යනව නෙමේ. මේ සමාජය අපිට පේනවා සමහරු කර්මී ගැන හිතාගෙන ඉන්නවා මේ මුන්ගේ පව් තමයි අපි මේගේ වන්නේ. ඔය වගේ වචන ඕන තරංගු බහල ඇතින. සමහරුන්ට තරාගියාම කේන්තිගිහාම කියනවා මේ මුන්ගේ කරුම තමයි මේ අපේ පිටිංගී. මේ අනුන්ගේ කරුම තමයි අපි කරගහලා තියෙන. එතකොට මේ විදිහට තව කෙනෙක්ගේ කර්මයක් තමන් පිටිං යනවා කියලා හිතනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ යංකම්මං කරිස්සාමි කල්්‍යානංවා පාපකංව තස්සදායාදු. තමන් යම් කර්මයක් කරොත් යහපත් ඒක විපාක ලැබෙන්නේ තමන්ටමයි. තමන් යම් කර්මයක් කරොත් අයහපත් ඒ අයහපත් විපාකෙ සසරය අරගෙන යන්නේ තමන්මයි. ඒ නිසා අරයා මෙයා එයා කියලා අපිට සමාජ බැලූ වැල්මට පේනවා මේ මෙයාගේ ප්‍රශ්නයක් නිසා තමයි මට මේක උනේ. මෙන්න මෙයා නිසා තමයි මම මේකට පැටලුනේ. මෙන්න මේ අය තමයි මේකට වග කියන්න ඕන කියලා අපිට හේතු ගලපලා සාධාරණීකරණය කරන්න පුළුවන් වුණාට සංසාරය අපි කවුරුත් ඒවැ පැටලිලා ඒ කර්මවල කොහේ හරි පැත්තකින් ඉඳලා ඔබත් රැස් කරගත්ත දේවල් තමයි ඔබේ පසු පසෙන්නේ. සමහර වෙලාවට ඔබේ වට උදව් කරලා ඔබ මිනිස්සුන්ව පොළොඹෝලා ඔබත් ඒ අයත් එක්ක මේ කර්මවල පැටලිච්ච පිරිසක් සංසාරය. අපිට ඒ අද හොයාගන්න තරම් නුවණක් අපිට නැති වුණාට බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට උන්වහන්සේගේ බුදු නුවණට අතීත කර්මයන්ගේ හේතු විපාක මේ සියල්ලම වටහා ගැනීමේ නුවණ තියෙන බුදු කෙනෙකුට විතරයි. පිංගතුනි ධර්මයේ සඳහන් වෙනවා කම්ම විපාකෝ අචින්තියෝ. මේ කර්ම විපාක විෂය අචින්තියයි. සාමාන්‍ය මිනිස්සෙකුට ඔබට මට අපි කාටවත් තර්ක විතර්ක කරලා ඒක කොහොමද එහෙම වෙන්නේ? ඇයි අරයට අර එහෙම වුනේ? අච්චර පව්කාරය හොඳට ඉන්නවා. ඇයි මේ අයටම මෙහෙම? අපිට ඕන විදිහට කර්ම විපාක අපේ ඇස් දෙකෙන් බලලා අපිට පේන විදිහට එහෙම ගන්න පුළුවන් දෙයක් නෙමේ. සංසාරේ තම තමන් වපුරපු දේවල් සමහර ඒවා මෙලොව මතුවෙනවා, සමහර ඒවා ඊළඟ ජීවිතේ මතුවෙනවා, සමහර ඒවා නිවන් දකින්නකන් සසරේ විපාක දිදී යනවා. ඒ නිසා මේ ලෝකේ හැම කෙනෙක්ම තම තමන් වපුරපු ප්‍රමාණයට තමයි තම තමන් ඒවා නෙලා ගන්න. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම් බීජයක්ද වැපිරුවේ ඒ වපුරන බීජයමයි අස්වැන්න හැටියට නෙලා ගන්න. දැන් බලන්න වී වපුරපු කෙනාට මුං ලැබෙන්නේ නැහනේ අස්වැන්නට. තල වපුරපු කෙනා මේ අස්වැන්න හැටියට නෙලන්නේ. වී වපුරපු කෙනා වී අස්වැන්න නෙලනවා. තල වපුරපු කෙනා තල, මුං වපුරපු කෙනා මුං. කවුපි වැපිරුවා නම් එයාට කවුපි ලැබෙන්නේ. තම තමන් වපුරන දේ තම තමන්ම නෙලා ගන්න. ඒ නිසා අද අපි දුක් විඳිනවා නම්, අද ඔබ යම් සැපයක් විඳිනවා නම්
ඒ සියල්ල ඔබම සසරි වපුරපු දේවල්වල අස්වැන්නමේ. එනිසා පිංහතුනි අනුන් දිහා බලලා අනුන්ට ඇගිල්ල දික් කරන්නවත් අනුන්ට චෝදනා කරන්නවත් අනුන්ට ඉරිසියා කරන්නවත් අනුන්ට වෛර කරන්නවත් යන්න එපා. අපිම වපුරපු දේවල් අපි නෙලාගෙන යන සංසාර ගමන. ඒ අය වපුර ගත්ත දේවල් ඒ අයත් සංසාරය නිලාගෙන යන. මෙන්න මේ කර්මය ගැන හොඳට තේරෙනවන. මේ කර්ම විපාක විෂය අචින්තයයි. සම්පූර්ණය කර්ම විපාක විෂය අපිට තේරුම් ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔබට මට අපිට තේරෙන විදිහට තේරුම් ගන්න අවශ්‍ය ටික හකුලෝලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා මෙන්න මේ ප්‍රමාණෙන් තේරුම් ගන්න. මෙන්න මේ ප්‍රමාණයෙන් කර්මය ගැන හිතන්. මෙන්න මේ ප්‍රමාණයෙන් කර්ම විපාක ගැන නිරන්තරයෙන් මෙනෙහි කරන්න. ඒ නිසා අපිම කරන කර්මයන්ගේ විපාක අපි කරා එනවා කියලා නිතර හිතන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා. නිතර කර්මය ගැන හිතනවනම් මම වපුරණ දේවල් මා කරාමයි එන්නේ. මම යම් හොදක් හෝ නරකක් කොරොත් ඒක විපාක මා කරා එනවා. මම කර්ම දායාදෝ මම කර්මය දෑවැද්ද කරගෙන සංසාරය යන කෙනෙ. කම පටිසරණු මම කර්මය පිළිසරණ කරගෙන සංසාරය යන කෙනෙ. කම බන්දු මටයින් එකම ඥාතිය මගේ එකම නෑය මමම රැස් කරගත්ත කර්ම. කම්ම යෝනි කර්මය මතයි මගේ උපත්තිය තීරණය වෙලා තියෙන් මනුස්ස ලෝකෙද බිත්තරයක් ඇතුළෙන්ද මවකුසකින්ද තෙත් පරිසරයකින්ද කොහෙද ඉප දෙන්න කියලා මේ උපතට අපි වැදගෙනාවේ බවපච්චයා ජාති විපාක පිණිස කර්ම හැදිච්ච නිසා කර්මයෙන් තමයි උපත්තියට අපි වැදිලාවේ. මමම වපුරණ දේවල්වල විපාක මමම නෙලාගෙන යන සංසාර ගමනක් ඔන්න ඔය විදියට හිතන්. දැන් ඔබම හිතන්න මේ කර්මය ගැන නිතර ඔබ හිතනවනං. නිතර කර්මය ගැන මෙනෙහි කරලා හිතනවනං මම වපුරණ දේවල් මමම නෙලාගන්නවා කියලා හිතනවනං කවදාවත් අනුන්ට හිංසාවක් කරන්න අනුන්ට පීඩාවක් කරන්න තව කෙනෙක්ගේ පලිගන්න තව කෙනෙක් විනාස කරන්න අකුසල් කරන්න හිත නැමෙන්නේ. තමන්ගේ හිතට කෙලෙස්වල ස්වභාවේ හිතට සිතුවිලියෙන්න්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඤ්ඥානයක් ඇතු අපි මේ සසර යනකොට අලු යට ගිනි පොකුරු වගේ මේ ආයතන හයෙන් දකින රූප සබ්ද ගන්ධ රස පහස මේ අරමුණු එක්ක කෙලෙස් මතු වෙලායිනවා. හිතට රාගය ඇති වෙනවා දවේශය ඇති වෙනවා ඉරිසියාව ඇති වෙනවා පලිගන්න හිතෙනවා නොයෙක් විදිහ වැරදි සිතුවිලි එන්න පුළුවන්. හැබැයි ඒ සිතුවිලි ඇති වෙනකොටම එයා දන්නවා මේක විපා මං මේක මෙතනම ප්‍රහාණය කරගත යුතුයි. මේක පහස් සිතුවිල්ලා මේක අකුසලයක් මේක වැඩුවොත් මේ සිතුවිල්ල හිත තුළ පෝෂණය වෙන්න ඉඩ දුන්නොත් මට බොහෝ අකුසල් රැස්වෙනවා. අන්න එහෙම අදුනගත්ත කෙනා උපන්නා වූ අකුසල් වීරියෙන් ප්‍රහාණය කරගන්න. නෝපන් අකුසල් නෝපදවන විදිහටම හිත ඇතුළෙෙම යෝනිසෝ මනසිකාරය යෙදිලා ඒ අකුසලේ යටපත් කරගන්න. අකුසලේට හිත යොමු කරන්නේ ආදීනව සිහි කරන කෙනා විපාක ගැන සිහි කරන කෙනා. මේ කර්මය විපාක මමම නිලාගෙන යන ගමනක් කියලා හිතන කෙනා එතනින් මේක යටපත් කරගන්න දක්ෂ වෙනවා. ඒක හිත ඇතුළි වැඩෙන්න ක්‍රියාවක් බවට පත්වෙන්න වචනයෙන් කයින් ඊට අනුව ක්‍රියාත්මක වෙන්න යන්න ඇතුව සිතුවිල්ලකින් අඳුනගෙන ප්‍රහාණය කරගෙන යටපත් කරගන්න දක්ෂ වෙනවා. නිතර කර්ම විපාක ගැන හිතලා හිත ඒ තුළ සකස් කරගත්ත කෙනා. අන්නේ නිසයි පිංහතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වේ ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර කර්මය ගැන සිහි කරන්න කියලා. ඔන්න එහෙමනම් පළවෙනි දේ තමයි ඔබ උදේ හවස නිරන්තරයෙන් සිහි කරන්න මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙ. මම කර්මය දායාද කරගෙන යන කෙනෙ. මම කර්මය උපත්තිය කරගෙන සංසාරය යන කෙනෙ. මම කර්මය පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙ. මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මමම වපුරපු කර්ම මම යම් හොදක් කොරොත් හොඳ විපාක මා කරායනවා. මා කරන දේ අයහපත්ද ඒ අයහපත් විපාකත් මා කරාමෙනවා කියලා සිහි කරන්න කිය. අන්න එහෙම නිරන්තරයෙන් සිහි කරන කෙනා අකුසල් යටපත් කරලා කුසල් දියුණු කරගෙන හිත දමනය කරගන්න දක්ෂ කෙනෙක් බවට පත්වෙනවා.
දැන් බලන්න පිංහතුනී සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව කැටි කරලා හිතන්. සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල කර්මයන්ගේ වලකින්. බුද්ධ දේශනා පුරාම බුදුරජාණන් වහන්සේගේ අරමුණ ඉලක්කේ මේ සත්වයාව පින් ඇති සත්වයන්ව මේ ආදීනව පෙන්නලදීලා අකුසල්වලින් මිනිස්සුන්ග මුදව ගන්න එක. එකක් දෙකක් කීපයක් නෙමේ සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල්වලින් වලකින්. කුසලස් උපසම්පදා පින් කරන්න කුසල් වඩන්න උපසම්පදා කියන්නේ වර්ධනය කරන්න. නිතර නිතර කරන්න නිතර නිතර වර්ධනය කරන්න. ඒ පින මෙනෙහි කර මෙනෙහි කර බලවත් කරගන්න. අන්න කුසලස්ස උපසම්පදා. ඒවත් කර්ම තමයි. අකුසල කර්ම කරන්න එපා පුුණ්‍ය කර්ම රැස් කරන්න. සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කරගන්න. ඒකට තමයි භාවනාව බුදුරජාණන් වහන්සේ පෙන්නන්. සිහියෙන් ඉන්න සතර සතිපට්ඨාන හිත පිහිටවන්න. හිත අභ්‍යන්තරයේ තියෙන මේ ක්ලේෂ ධර්මයන් මතුවෙන ආකාරය හොඳින් සිහිනුවනින් දැකළ ඒවා ප්‍රහාණය කිරීම පිණිස සචිත්ත පරියෝදපනන් තමන්ගේ හිත දමනය කරන්න. සමත විදර්ශනා භාවනා ඔස්සේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසනම් මේක තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. දැන් බලන්න මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙන සියලූම් බුදුරජාණන් වහන්සේලගේ අනුශාසනාව කැටි කරහම අපි 84,000ක ධර්මස්කන්ධය හැටියට ගත්තා. බුදුමුවින් වදාලේ ශ්‍රීමුක දේශනා අනුව විමසලා බැලුවත්. රහතන් වහන්සේලාගේ දේශනා තියෙනවා. මහරහත් දේශන මේ ඔක්කෝගෙම ඉලක්කේ. අකුසල්වලින් වැලකීම. කුසල් වැඩීම. හිත දමනය කිරීම. ඒ තමයි බුදුරුන්ගේ අනුශාසනාවේ ඉලක්කේ අරමුණ සාරාන්සය. එහෙමනම් කර්මය ගැන හිතන කෙනා නිරන්තරයෙන් අකුසල් ප්‍රහාණය කරමින් කුසල් පැත්ත බලවත් කර ගනිමින් හිත දමනය කර ගනිමින් ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඉලක්කේ තුළ ගමන් කරන කෙනෙක් බවට පත්වෙනවා. ඊළඟ කාරණය දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ නිරන්තරයෙන් සිහි කරන්න මම වයිසට යන කෙනෙක්. මම ලෙඩවෙන කෙනෙක්. සබ්බේහි මේ පියෙහි මනාපේහි නානා බහෝ විනා බහෝ මේ සියලූම ප්‍රියමනාප මං ඇලුම් කරන ආස කරන දේවල් මට අතහැරලා යන්න දවසක් එනවා කියලා හිතන්න කියන. දැන් මැරෙන්න වැටෙන කංආයක වෙන වෙලාවට වෙන්න තෑ කියලා හිතාගෙන හිටියොත් මිනිස්සු අන්ත අසරණයි ඒ වෙලාවට. සමහරුන්ට බණපදයක් ජීවිතයට අහන්නවත් නෑ ඇහෙන්නෙත් නෑ. ඒ වෙලාවට සමහරු මරණාසන්න වෙනකොට සිහිකරගන්න පිනක් කුසලයක් ජීවිතයේ බලවත් දෙයක් සිහිවෙන්නෙත් නෑ. ඇයි හිත පුරුදු කරලනෑ අන්ත අසරණයි. සමහරුන්ගේ මුළු ජීවිත කාලෙම කරලා තියෙන්නේ ඉගෙන ගත්තා හම්බ කරන්න මහන්සි ගත්තා අවුරුදු ගානක් රස්සාවල් හොය හොය ඇවිද්දා විවාහ වුණා දරුවෝ හැදුවා ඒ දරුවන්ට උගන්නන්න මුළු ජීවිත කාලෙම දුක්විඳ විඳ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වෙහෙසුනා ඔය අතර දන්නෙම නැතුව වයසට ගියා. මහා ප්‍රශ්න ගොඩක් මැද්ද හිතනවා ප්‍රස්සාාවක් ලැබුණට පස්සේ ඔක්කොම හරි. එතනින් හරියන්නේ ඊළඟට ගෙයත් දොරක් හදාගත්තට පස්සේ අන්තන් හරි ප්‍රශ්න ටික ඉවරයි කියලා හිතනවා. දැම් තව ප්‍රශ්න ගොඩා වෙන සුරූපයෙන් එනවා. ඊළඟට ගිහි ශ්‍රාවකයෙක් නං හිතන විවාහයක් කරගත්තට පස්සේ ඇති අන්තන් නිදහසේ හැබැයි එතන ඉදන් තව මහා ප්‍රශ්න ගොඩක් හටගන්න. ඊළඟට දරුවනෑකයකේ දුක් වෙනවා. දැන් දරුවෝ ලැබෙනවා. මහා විශාල ජයග්‍රහණයක් ලැබවා කියලා හිතනවා. අනේ අපිට දරු සම්පතක් මහා සම්පතක් ලැබුණ. ඒ දරුව නිසාම නාඩා ඉස්පිරිතාල ගානි දුවනවා. ඒ දරුව නිසාම නින්දක් නෑ කෑමක් බීමක් නෑ. දරුව ලොකු මහත් වෙනකම් විශාල බයකින් මුළු ජීවිතේම ළමයට ඇඩුවත් උනක්කාවත් ඇඟසීතල වනත් කෑම ටිකක් කවන්න ගියත් පුදුම බයකින් දරුව ලොකු වෙනකං ජීවිතය ගත කරන. ඒ දරුව ස්කෝල යන කාලයනකොට දහතේ දඟලන උපක්‍රම යදනවා ස්කෝලයකට දාගන්න කොච්චර උත්සාහ කරනවත් ජීවිතේ. ඊළඟට දරුවට උගන්නන්න ළමයට අවුරුදු 18ක් 20ක් වෙනකං ඉස්කෝලේ පුංචි කාලි ස්කෝල ඇදගෙන යනවා ඊට පස්සේ
ටියවෂන් යන්න ඉගෙන ගන්න මොන්න තරන්නම් හම්බ කර ළමයාගේ අනාගතය ගැන හිත හිතා ජීවිතය වෙහෙසෙනවා. දරුව ලොකු වෙනකොට තමන් දන්නෙම නෑ තමන් ලෙඩ ගොඩක් වයසට ගිහිල්ලා. තමන්ගේ ඔය අතරතුර කී දෙනෙක් නං ඔය සිහිනේ මගම නිවිලා යනවද. සමහර වෙලාවට දරුව පුංචි කාලි දෙමවපියෝ නොයෙක් අනතුරු විපත්වලින් මේ යනවා. එක තැන් වෙනවා ලෙඩරෝග හැදෙනවා. ඇක්සිඩන්ට් වෙනවා. අතපාය කැඩෙනවා. සුසුම්නාව බිඳෙනවා. නොයෙක් විසවීජයක් ගියා කියයි නහරක් පිපුරුව කියයි හාට ප්‍රශ්නයක් කියයි කොච්චරනල් ලෙඩරෝග විපත් ඉදිරියේ මිනිස්සුන්ගේ මහා සිහින ගොඩක් බොඳ වෙලා කඩාගෙන වැටෙනවා. හැයි මට මෙහෙම වුණේ. මං මොකද්ද කරපු කරුමේ කියලා ඊට පස්සේ අන්න එතන ඉඳං අර සිහින බිඳිලා කඩාගෙන වැටිච්ච ලෝකෙ ගැන හූල්ල පසු තැවි දුක් වෙනවා. බොහෝ දෙනෙක්ගේ ජීවිතවල ස්වභාවය ඔන්න ඕක. වයසට ගිහිල්ලා ආපස්සට හැරිලා බලනකොට ජීවත්වෙන්න මහා දුකක් විඳලා ජීවිතයේ විඳෝලා මිසක් විඳපු දෙයක් නෑ. ඒ අතර දැන් ලිඩ ගොඩක්. නිතර බුදුරජාණන් වහන්සේ වදාලා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා මේ විදියට හිතන්න. මම වයසට යන කෙනෙ. මම ලෙඩ වෙන කෙනෙ. මම ජරාවට පත්වෙන කෙනෙ. මේ ප්‍රියමනාප දේවල් සියල් අතහැරලා යම් දවසක මට මේ ඔක්කොම අතහැරලා යන්න වෙනවා. අන්න ඒ ටික හිතන්. පිංහතුනි අපි දකිනවා සමාජයේ. දැන් ඔබට ඔබ ගැන හිතන්න මේ බණහන ඔබ. දැන් තමන් දිහා මේ ධර්මය ඕපනයකයි තමා තුළින් බලන්න කියන බුදු හාන්දුරු. තමා තුළින් බලනකොට තමයි ඇත්ත නේන්නං කියලා මේ කියන කාරණේ තමා තුළින් වැටහෙන්න පටන්ගන්න. දැන් මේ බණහන ඔබ හොඳ ශක්තිවන්ත තරුණ වයසේ මැදි වයසේ තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් මට්ටමේ ඉන්න කෙනෙක් නම්. එවැනි සමාජික තරුණ වයසේ මැදි වයසේ දරුවන්ගේ සිතුවිලි අරමුණු දිහා හිතන් ඔබට හිතෙන දේවල් ඔබ කියපු දේවල් ඔබ කරපු දේවල් ඔබ හිතන්. සමහරු කියන මට කාත් කවුරුත් ඕන්නේ මට කාගෙවත් උදව් ඕන්නේ. සමහරු සමහරලාට තමන්ගේ බිරිඳට වෙන්න පුළුවන් අම්මා තාත්තට වෙන්න පුළුවන් තමන්ට උදව් කරන මේ ළඟම ඉන්න මිනිස්සයාට බොහොම දොස් කියලා බැනලා මට උඹලා ඕන්නේ උඹලගේ උදව් මට ඕන්නේ ඔය විදිහට ජීවත් වෙනවා. හැබැයි වයසට ගිහිල්ලා සමහර වෙලාවට ලෙඩ රෝග හැදිලා එක තැන් වෙලා එක තැන මලමුත්‍ර කරගෙන දුක් විඳිනවා. තමන්ම තනියෙන් වැසිකිලි කැසිකිලි ගිහිල්ලා බොහොම ලැජ්ජ බයෙන් මලමුත්‍ර ටික පිරිසිදු කරගත්ත තමන්ව දැන් තව කෙනෙක් තමන්ව උස්සලා අරගෙන තමන්ගේ ඇඳුමෙම ඇඳගෙන ඉන්න ඇඳුමෙම මලමුත්‍ර පහ වෙලා තව කෙනෙක් ඇවිල්ලා මුත්‍ර මාර්ගයට මුත්‍රා බටයක් දානවා. ඒක එකතු වෙනවා පැකට් එකකට බටයකට. අසූචි ටික තමන්ව උස්සලා පිහලා කකුල්වල මේ පස්සේ හැම තැනම අසූචි ගෑවිලා තියෙනකොට තව කෙනෙක් තමන්ව උස්සලා ඒවා පිහිනකොට අන්න තමන්ට ජීවිතේ මේ ඔබට මට අපි කාටත් ඔය ඉරණම අත්වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය ආපස්සට හිතලා බලන්න එහෙම මොහොතක වයසට ගිහිල්ලා නැකිට ගන්න බැරුව වෙනදා නැකිටලා ඇවිද්දපු දුවපු කෙනාට දැන් ඇඳෙන් නැකිට ගන්න බෑ කාගේ හරි හයියක් ඕන. කවුරු හරි උස්සලා පුටුවක රෝද පුටුවක හරි තියන්න ඕන. ඔබ සාමාන්‍යයෙන් මේ ඇවිද ගන්න දුවන් කරන්න පුළුවන් කාලේ වෙනකොට දැන් ඔබ නිකන් හිතන්න ඔබ දිහා නිවාඩුවක් ආව දවසට ඔබ හිතනවා අද නම් දවසම නිදා ගන්න. ඔහොම හිතපු දවස් ඇතිනේ. අද නිවාඩු යන්තම් ඇති අද දවසම මං හොඳට නිදා ගන්න. හැබැයි පින්වතුනි උප්පරිම ඔබ පැය 8ක් 10ක් නිදාගත්ත කියලා හිතන්න. උදේ දැන් එළිය වැටිලා 9-10 වෙනකන් නිදාගත්ත කියලා හිතන්න. ඔබට ඇඳේ ඉන්න පුළුවන් වෙලාවක් තියෙනවා. ඊට පස්සේ කොන්ද රිදෙනවා. ඇඳේම උඩුබැලිය අතට ඉඳලා නිදාගෙනම ඉඳලා කොන්ද රිදෙනවා. හැරෙන්න ඕනේ. එහාට හැරෙන්න ඕනේ. මෙහාට හැරෙන්න ඕනේ. පෙරලෙනවා. කොට්ටේ බදා ගන්නවා. ආයි ටිකක් නැකිටිනවා. ආයි ඇඳට පනිනවා. එතකොට සාමාන්‍ය ස්වරූපේ මිනිස්සෙකුට කොච්චර දවසම නිදා ගන්නවා කියලා හිතුවත් ඇඳක වුණත් එක ඉරියව්වකින් කොච්චර සැප පහසු ඇඳක වුණත් ඔබට ඉන්න පුළුවන් කාලයක් වෙලාවක් තියෙනවා. හැබැයි පින්වතුනි
එක තැන්වෙච්ච කෙනෙ. සමහරලාවට ලෙඩ වෙලා උඩු බැලි අතට සුසුන්නාවේ ප්‍රශ්නයක් කොන්දේ ප්‍රශ්නයක් ජීවිතේ කවද තමන්ටායි නැකිටින්න පුළුවන් වෙයිද කිසිම විශ්වාසයක් නෑ. උඩ බලාගෙන ඇදේ උඩු බැලි අතට මුළු ජීවිතයේ අවුරුදු ගානක් කවදාහරි මැරෙනකං. ඇදේ උඩු බැලි අතට ඉන්න සිද්ධ වෙනවා කියලා කියන්න. එහෙම දවසක් අපේ ජීවිතය අපිට එන්න වෙන්න පුළුවන්. හැමදාම දකින්න එකම දොරරෙද්ද එකම ජනේලෙ එකම බිත්ති හතර. හර ඇදේ හැරෙන්න්නත් බෑ කවුරු හරි අල්ලල යන්තම් පැත්ත හරවන්න ඕන. සමහර වෙලාවට උඩු වැලි අතටම ඉඳලා කොන්දේ තුවාල හැදෙන කොන්ද කුණුවෙනවා. ඊට පස්සේ නොයෙක් විදිහට ක්‍රීම් ගානවා තුවාල පිරිසිදුවෙන්න ක්‍රීම් ගග උඩු බැලි අතට ඇඳකම ඉන්නකොට මොන තරන් දුකක්ද කියලා ජීවිතය හිතන්. රෝධපුටුවක උස්සලා ඇඳෙන් උස්සල ගන්නවා මළමුට්ට ටික අස් කරනවා උස්සල ඇඳේ තියෙන උඩු බැලි අතට බලාගත්තු අත බලාගෙන ඉන්නවා. කවුරු හරි ඇවිල්ල කෑම ටික කවනෝ. වෙනදා තමන්ට ආසහිතන දේවල් ගිහිල්ල ඕන විදිහකට කන්න බොන්න කඩවල්වල පාරවල්වල ඇවිදගෙන ගිය කෙනා. දැන් කවුරු හරි ඇවිල්ල හැන්දකින් කටට දානකොට ඒකත් ගිලගන්න බැරුව කටේ පැත්තකින් ගලාගෙන යනවා. වතුර චුට්ට දිවට දානකොට ඒක ගිලගන්න බෑ උගුරේ. එහෙම කාලයක් අපිට එන්න පුළුවන්. තමා තුළින් බලන්න. ඕපනයිකයි මේ කියනදේ ඇත්තටම මට වෙන්න පුළුවන් නේද කියලා තමා තුළින් හිතන්. අන්න එතකොටයි ජීවිතයේ යථාර්ථය තමන්ට වටහාගන්න පුළුවන්. පිංහතුනී දවසක් එක පුතේ කවුරුදු 35ක විතර දරුවෙක්. මාව හම්බෙන් ඇවිල මට මතක අවුරුදු ගානකට කලින්. මේ දරුව තමන්ගේ ජීවිතයේ තියෙන මානසික වේදනාවක් කියලා මගෙත් එක කියලා අඩලා ඉකි ගගහ ඇඩුව. ඒ පුතා කියනවා තරුණ කාලිතින් අවුරුදු 18-20-25 වගේ කාලේ බොහොම දරනඩුයි. අම්මාව පේන්න බැමොකා හරි කරුමකට තිං අම්ම එක්ක හැමවෙලේම රණ්ඩුවෙනවා නරක යාලු ආශ්‍රයේ බේබදුකම සුරාව සූදුව නොඒක් වැරදි වැඩවලට පෙළමිලා හිටිය. හැම වෙලාමෙක්ව අම්මගෙන් සල්ලි ඉල්ලනවා තාත්තත් නෑ දාලගිහිල්ල. ඉතිං අම්මට ගහනවා බනිනවා හැම වෙලාම අම්මට පුද්දුම මානසික වදයක් දීපු දරුවේ. ඒ දරුව කියන හාමුදුරනේ මං අම්මට ගහලා තියෙනවා අම්මව තල්ලු කරලා තියෙනවා වැටෙන් අම්මට බැනලා තියෙනවා මහා නරක වචනවලින්. ඒ දරුව කියනවා ඉතිං ඔය අතරි දවසක් මෝට් සයිකලේ යනකොට වාහනය මෝට් සයිකලේ හැප්පිලා මේ ළමයාගේ එක කකුලක් කපන්න වුණා අනිත් කකුල 4ට විතර කැඩුන අතකුත් කැඩුන. ඇඟ පුරාතුවාල කකුලක් කපලා දැන් උස්සගෙනවා ගෙදර. දැන් උඹතෝ පල කියල බැනපු අර අම්මම තමයි දැන් ඇවිල්ල ළඟට ඉඳගෙන වතුර ටික කටට දාන්න. කෑම ටික කවන්නේ. තමන්ට එහෙම මළමුට්‍ර වෙනවා. දැන් අවුරුදු 30 ගානක් අර නැකිට ගණ්ඩ බෑ කකුලක් කපල අනික් කකුල බෙහෙද්දාලා අතපය කැඩිලා උඩු බැලි අතට ඉන්නකොට එහෙම මුට්‍රා යනවා. මේ අම්ම තමයි මුට්‍රාටික එකතු කරලා මළමුට්‍ර වුණාට පස්සේ පිහලාර ඔක්කෝ මතින් එකතු කරලා ගැනියන්. ඒ ළමය කියනවා හාමුදුරණයේ තුවාලි වේදනාවට වඩා අතපය කැඩුනට වඩා ඒ වෙලාවෙ මම මැරුණනං හොඳයි කියලා මම මං ගැන හිත විශාල මානසික විඳවිල්ලක් ජීවිතේ විඳෙව්වා කියන. ඇයි අර තමම්ම ගහපු තමම්ම බැනපු තමම්ම නින්දා කරලා ඒ තරං වදහිංසාදීපු මට උඹෙන් වැඩක් නෑ කියලා බැනපු ඒ අම්මම දැන් තමන්ගේ මළමුට්ට ටිකාදිනවා. තමන්ගේ මුට්‍රාටික එකතු කරන. තමන්ව ඇවිල්ලා උණු අතුර ටිකක් ගෙනහල්ලා ඇඟ පිහිනවා. කෑම ටික කවනවා. තමන්ට උපස්ථාන කරන්නේ තමන්ම බැනපු කෙනා. ඒ නිසා ජීවිතයේ මතකතියාගන්න කවුමදාවත් කිසිම කෙනෙකුට මට උඹෙන් ඇති වැඩක් නෑ. උඹ එන්න එපා මට උදව් කරන්න මට කවුරුත් ඕන්නේ මට මන්දන්නවා මගේ වැඩ ටික් කරගන්න. ඔය විදිහට කවදාවත් කෙනෙකුට සමහර වෙලාවට ජීවිතයේ කර්ම විපාක කියන්නේ ඒ පුද්ගලයා මතම ඔහුගේම උදව් අරගෙන ඔහු මතම ජීවිතයේ යැපෙන්න කාලයක් වෙන්න පුළුවන්. කර්මය කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා අද හොඳට දුවල පැනලා ඉන්න කෙනා හෙට එක තැන් වෙන්න පුළුවන්.
හෙට ඔත්පල වෙන්න පුළුවන්. හෙට මළමුට්‍ර කරගෙන මළමුට්‍ර ගොඩේ දුක්විදින කෙනෙක් වෙන්න පුළුවන්. කෑමටික කන්න බැරුව ගිලගන්න බැරුව තව කෙනෙක්ගේ උදව්වෙන් වතුර උගුරක් කටට දාන්න කෑමටික කවන්න ජීවිතය වෙන්න පුළ මේක තමයි ජීවිතය ස්වභාව. මේක රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් කවුරුනත් මොන මහා බලපුරුවන්කාරයෙක් වුණත් මේක තමයි ජීවිතේ. පැම්පර්ස් එකක් කන්දලා මුට්‍රා බටයක් ගහලා අර මුට්‍රාටික පැකට්ටයකට එකතු වෙනකොට සමහලාට අසූචිටිකත් වෙනම් පැකට්ටයක එල්ලගෙන ඒක අල්ලගෙන උස්සගෙන කෙනෙක් දුක්විදිනකොට උඩු බැලි අතට කට පැත්තකට ගිහිල්ලා අමාරුවෙන් කෑමටික යවනු. නැකිට ගණ්ඩ බෑ කියා ගණ්ඩ බෑ කතා කර ගණ්ඩ බෑ අන්ත අසරණ භාවයකට පත්වෙනකොට නිතර හිතන්න අපි ඔබ ඕන තරන් ජීවිත ඔය වගේ මිනිස්සු දැකළ ඇති ලෙඩ්ඩු. ඔබ ලෙඩ්ඩු බලන්න ගිහිල්ලා ඉස්පිරිතාලවලට ගිහිල්ලා හයෝ කියලා අනුන්දිහා බලලා සමහර වෙලාවට අපට නං උපවපන් ජාතිවත් මෙහෙම නං වෙන්න එපා කියලා හිතන. ඒ සිතුවිල්ලම වැරදි. උපවපන් ජාතිවත් මෙහෙම ලෙඩ හැදෙන්න එපා දැන් බලන්න එහෙම වෙන්න පුළුවන්ද කියල්. ඉපදින්න කැමති ජාති ජාතිත් උපදින්නත් කැමති උපවපන් ජාති හැබැයි ලෙඩ නැතු වයිසට යන්න නැතුව. ආර්ය සත්‍යය තමයි දුක්කාරය සත්‍යය. ඉපදීම ඉපදුනා නං ඒ කාන්තෙන් වයිසට යනවා. ලෙඩ වෙනවා. කවද කොත්තන කොයි මොහොතේ හෝ ඉපදුනානං මරණයට මූුණ දෙන්න සිද්ධ වෙනවා. ප්‍රියන්ගෙන් වෙන්න සිද්ධ වෙන අප්‍රියන්නෙක් එකතු වෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ආර්ය සත්‍ය මේ විශ්වයේ ලෝකයේ තියෙන ආර්ය සත්‍යය. අපේ බුදුරජාණන් වහන්සේ සාරා සංකය කල්පලක්ෂයක් පාරමී පුරලා බෝධි මූලේදී ගුරූපදේශ රහිතව අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ පළවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛාරය සත්‍ය. ජාතිපි දුක්ඛං ඉපදීම දුකක්. ලෙඩවීම දුකක්. වයසට යාම දුකක්. මරණය දුක්ඛ. මරණම්පි දුක්ඛ මරණය දුකක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ අප්‍රියන් සමග එකතුවීම ජීවිතයේ දුකක්. කැමතිදේ නොලැබීම දුකක්. මේ ටික ජීවිතයේ හිතල බලන්න. අපි ඉපදුනානං අද දවසක් හිනා වෙලා හිටියොත් අඩන්න ඕන තරම් කරුණු යෙදෙන්න්න පුළුවන්. ඒ නිසා අවිද්‍යාවෙන් මුලාවෙන් මේ ලෝකයේ දිහා අනිත්‍යදේ නිත්‍යයි දුක්දේ සැපයි අනාත්මදේ ආත්මයි අසුභදේ සුබයි කියලා මේ සංඥා විපල්ලාසයෙන් වැරදි දැක්මක් තුළ ග්‍රහණය කර ගැනීමම ජීවිතයේ කවද හෝ මහා දුකක් විඳවිඳා පත්වවී ගිනිගන්න හදවතෙන් අයෝ මට ඇයි මෙහෙම උනේ කියලා විදෝ විදෝ ඉන්න සිද්ධ වෙන්න පුළුවන් මේ වැරදි දුෘෂ්ටිය තුළ මැරෙන්න වැටෙනකං හිටියෝ. එදකොට පරක්කු වැඩි. බොහෝ දෙනෙක් කියන අනේ මට මේ ධර්මය කලින් හම්බ වනානං. ඒ කාලේ තරුණ කාලෙ මැදිවයසෙ මං මේ බණටි කහලා ඒ කාලෙ මං ගුණධර්ම පිරුවනං අද මං මෙහෙම අසරණ වෙන්න. ඒ නිසා මතකතියාගන්න මේ බණපදය ඔබට ඇහෙන්නේ තරුණ වයසෙද අදයි නම් පටන්ගන්න. මේ බණපදය ඔබට අහන්න ලැබෙන්නේ මැදිවයසෙද අදයි නම් පටන්ගන්න. මේ බණපදය ඔබට ඇහෙන්නේ වයසට ගිහිල්ලද තාම සිහිනුවන තියෙනවද. අදයි නම් ධර්මය හැසිරෙන්න්න පටන්ගන්න අප්‍රමාදී. මේ බණපදය ඔබට ඇහෙන්නේ ලෙඩ ඇදේද. දැනටමත් ඔබ එක්තැන් වෙලා ලෙඩ ඇදේ ඉන්න කෙනෙක්ද. තාමත් ප්‍රමාදනය. තාමත් සිහිනුවන තියෙනවනං ධර්මය මෙනෙහි කරලා තාමත් ගැලවෙන්න පුළුවන්. මේ බණපදේ යම් පිනකට ඔබට ඇහෙන්නේ මරණ මංචකයේද තාමත් හුස්මටික වැටෙනවද. කනට මේ බණපදය ඇහෙනවද තාමත් ඔබට ධර්මය හිත පිහිටවන්න වාසනාව වෙලාව තියෙනවා. ධනංජානි ගැන ඔබහල ඇති මරණාසන්න මොහොතේ ගිනි දැල් පෙනිල අපායට කර්ම හැදිච්ච කෙන අන්තිම මොහොතේත් ධර්මය හිත පිහිටෝල ධර්මය සිහි කරලා අකුසල් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන සුගතිය කිය. බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා පහළ වුණ. අපා යන්න හිටපු කෙනා මරණ මංචකේ ධර්මය ඇල්ලුවේ. ඒ නිසා අප්‍රමාදීවෙන්. අන්න බුදුරජාණන් වහන්සේ නිතර අපිට හිතන්න කියලා පෙන්නපු දෙවනි කාරණය. මම ලෙඩවෙන කෙනෙක් මං වයසට යන්න කෙනෙක් මම ජරාවට පත්වෙන කෙනෙක් මේ ප්‍රිය මනාප දේවල් සියල්ල මට අතහැරලා
යන්න දවසක් එනවා කියලා හිතන්න. තුන්ගනි කාරණය තමයි මරණය ගැන හිතන්. මම කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මට ඒ කාන්තෙ මරණයට මූුණ දෙන්න වෙනවා මයි කෙළ හිතන්. පිංහතුනී මරණය ගැන හිතන එක මේ අසුභ දෙයක් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඕවා හිතන්න හොඳ නෑ. ඕ මැරෙන වෙලාවක මැරෙන් නැත මේ මැරෙනවා කිය මොකටද නිකං ඕවා හිත හිත දුක්විදින්න කියලා. එහෙම අදහස් මේ වචනේ බාහිරින් බලලා වචනේ ඇහෙන බාහිරාර්ථය දිහා විතරක් බලලා අභ්‍යන්තරිකව මනසේ ඇතිවෙන පරිවර්තනය තේරුම් ගණ්ඩ බැරිව ධර්මයට ගරහා කරන මිනිස්සු ඉන්න. මතක තියාගන්න අපි හිතුවත් නැතත් ලෙඩ වෙනවා. හැබැයි ලෙඩවෙන කයක් කියලා හිතන කෙනා අප්‍රමාදීව කුසල් වඩාගන්න. මැරෙනවා කියලා හිතුවත් නැතත් මැරෙනවා. මේ ලෝකේ උපන්නා වූ සෑම සත්වයක්ම මැරෙනවා. හැබැයි මං මරණයට පත්වෙන කෙනෙක් ඊට කලින් මං අප්‍රමාදීව කුසල් වඩන්න ඕන කියල හිතන කෙනා. දැන් ඔබ හිතන්න මරණය ගැන සිහිකරන කෙනාට තමයි බයක් දැනෙන්නේ දැම්මම් මැරුණොත් කොහේ අයිද. මෙහෙම ඉඳලා හදිස්සීවත් මං මැරුණොත් කොහේ අයිද කියලා මරණය ගැන හිතන මරණ සතිය වඩන කෙනාට තමයි පරලව ගැන සසර ගැන බය උපදින්. එයා මොකද කරන්නේ අප්‍රමාදීව සිල් ගුණධර්ම රකිනු. අප්‍රමාදීව සද්ධාව දියුණු කරන. අප්‍රමාදීව දහම් දැනුව ඇති කරගන්න. ප්‍රඥාව ත්‍යාග සම්පත්ති ගුණධර්ම පුරනොයා. මැරෙන්න වැටෙනකං ඉන්න මරණය ගැන නිතර හිතන කෙන අප්‍රමාදීව ගුණධර්ම වඩාගෙන මරණ මංචකයේ අසරණ නොවෙන විදිහට ධර්මයෙන් ශක්තිමත් මනසක් හදාගන්න. අන්න ඒකයි වටිනාකම. ඒ නිසා මරණය ගැන හිතන්. කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මේ සියල්ල මට අතහැරලා මේ සියල් අතහැරලා යන්න කොහෙද කියලා දන්නෙත් නැති සංසාර ගමනක. ඔබ සෝවාන් විච්ච කෙනෙක් නං අන්න ඔබ විශාල ජයග්‍රහණයක් ලබපු කෙනෙ. සාමාන්‍ය ලෝකයාට වඩා ඔබ සතරාපායි මිදිච්ච කෙනෙක් එහෙන. ඔබේ කාන්තෙන් සුගතිය ඉපදිලා නිවන කරා යන කෙනෙ. එතනින් මෙහා පෘතජ්ජන ජීවිතයක් ගත කරන හැම කෙනෙක්ගේම මරණය කියන්නේ සතර අපායට බරවෙච්ච ජීවිතයක්. සතර අපාය මහගෙදර කරගෙන සාමාන්‍ය සත්වයා සංසාරිකව යන ගමන. ඒ නිසා නිතර මේ කරුණු තුන හිතන්. පිංහතුනි මරණයේ සිහිකිරීම භාවනාවක්. ඒකට කෙන මරණ සති භාවනාව. ඔබ මම සරණගි අපේ බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනේ මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධය පිණිස අප්‍රමාදී භාවය ඇති කරන භාවනාවක් බුදු ඇසින්වත් දකින්නෑ කියලා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින්වත් දකින්නෑ කියනවා. මරණය සිහිකරලා අප්‍රමාදී භාවය ඇති කරන වෙනත් භාවනාවක් මරණ සතිය තරම්. මරණය සිහිකරන කෙනා තමයි අප්‍රමාදීව ගුණධර්ම වඩන්. එනිසා ඔන්න ඔය කරුණු තුන නිතර සිහි කරන්න. මම කර්මය දායාද කරගත්ත කෙනෙ කර්මය උපත්තිය කරගත්ත කෙනෙ කර්මය ඥාතිය කරගත්ත කෙනෙ. මම යම් හොදක් හෝ නරකක්කරොත් ඒක විපාක මම මාරගෙන යනවා කියල හිතන්න ඕන. ඒ තමයි පලවෙනි එක. දෙවනි කාරණය තමයි මම වයසට යන කෙනෙක් මම ලෙඩ වෙන කෙනෙක් මේ ප්‍රියමනාප දේවල් සියල්ල මට යම් දවසක අතහරඉන්න වෙනවා. මේක තමයි ජීවිතය ඇත්ත කියලා කය ගැන නුවනින් යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න. තුන්වෙනි කාරණය තමයි මම මරණය ඉක්මවා ගිය කෙනෙක් නෙමේ. මට ඒ කාන්තෙම කවදක් කොත්තන කොයි මොහොතේ හෝ මරණයට මූුණ දෙන්න වෙනවා මයි කියල හිතන්න කිය. ඔන්න ඔය කරුණු තුන හිතන කෙනා කරුණු පහක් වඩනවා. මේ කරුණු තුන නිරන්තරයෙන් සිහි කරන කෙනා කාරණා පහක් ජීවිතය පුරුදු කරන. ඒ කරුණු පහ තමයි අප්‍රමාදීව තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරගන්න. අන්න කර්මය ගැන හිතන කෙනා තමන් වයසට යන ලෙඩවෙන කෙනෙක් කියලා හිතන කෙනා මම ඒ කාන්තෙන් කවද හෝ මරණයට මූුණ දෙන කෙනෙක් මයි කියලා මරණ සතිය වඩන කෙනා අප්‍රමාදීව තුනුරුවන් ගැන සද්ධාව බලවත් කරගන්න. අප්‍රමාදීව කයවචනයේ සංවර කරගෙන සීලාදී ගුණධර්ම වඩන. සද්ධහා සීලේ දියුණු කරගන්න. මේ කරුණු තුන දියුණු කරගන්න කෙනා
සුත දහම් දැනුම ඇති කරගන්නවා. නිතර බණහන. මේ බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. පිංහතුනී එක බණ පදයක වටිනාකම බුදුරජාණන් වහන්සේගේ ගාථාවක සඳහන් වෙනවා. ඒකස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායින. බුදු කෙනෙකුගේ එක බණ පදයක මරු පරදවන රහතුන් ලක්ස ගණන් දහස් ගනම් බිහි කරන ශක්තිය තියෙන. ඒ නිසා ඒ උතුම් ධර්මය බුදු කෙනෙක්ගේ බුදු මුවින් දේශනා කරපු ඒ උතුම් ධර්මය අනේ අද අපිට මේ වගේ යුගයක කාගෙන් හරි ඒ උතුම් බුදු පණපදයක් අහන්න ලැබෙනවනේ කොච්චර භාග්‍යයක්ද කියලා බොහෝම ආසාාවෙන් සද්ධාවෙන් බණහනෝ. සද්ධහා සීල සුත දහම් දැනුම්. හතරවෙනි එක තමයි මේ කාරණා තුන නිතර සිහි කරන කෙනා ත්‍යාග සම්පත්තිය වඩන අතහැරී දන් දෙනවා. පින් කරගන්න තමන්ගේ ශක්ති පමණින් සසර ගමනට පින් රැස් කරගන්න. පින කියන්නේ පුඤ්ඥානිනාම සුකස්සේතන් අධි වචන. මේ සංසාර ගමනි සැප සම්පත් ලබල දෙන දේවල්. ඒ නිසා නිවන් දකිනකං අපට පින අවශ්‍යයි. සුගතියක ඉපදුනොත්න පිනක් නිසා තමයි කෙනෙක් මනුස්ස ලෝකෙක සුගතියක උපදී. කල්්‍යානමිට රාශ්‍රයේ සද්ධර්මශ්‍රවනය ලබන්නත් පෙර පින්තියෙන් ඕන පුබ්බේච කතපුඥතා. ඒ පිනෙන් තමයි ඔබව කුසල් වඩන්න අවශ්‍ය මාර්ගය හදලදේ. චතුරාරි සත්‍ය අවබෝධ කරන්න නිවන් දකින්න මාර්ග පලහදන්න අවශ්‍ය පාර පසුබිම සියල්ල පෙර පිනත් එක්ක ඔබට ලැබෙන්. ඒ නිසා පුළුවන්තරම් පින් කරනවා. නිවන අරමුණු කරගෙන පින් කරන්න නිස්සරණ අභ්‍යාසයෙන් පින් කරන්න. පස්වනියක තමයි ප්‍රඥාව ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහීම අවබෝධඥානි. එයා හැම වෙලාම මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ආයතන හය ගැන. හොඳට ප්‍රඥාවෙන් නුවනින් විදර්ශනා නුවනින් මෙනෙහි කර කර තමන්ගේ ජීවිතයේ අවබෝධය පිණිස වීරිය වඩන කෙනෙ. භාවනා කරන කෙනෙ පටිච්ච සම්පාදි පංචුපාදානස්කන්දය ආයතන හය මේ ගැඹුරු ධර්මකාරණම් මෙනෙහි කර කර තමා තුළින් අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඔන්න ඔය කරුණු පහ වඩනෝ. සද්ධාව සිල්වත්කම දහම් දැනුම ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව වඩන. ඒ කරුණු පහ අප්‍රමාදිය වඩන්න නං නිතර සිහි කළ යුතු කරුණු තුනක් තමයි අපි මුලින්ම ඔබට පෙන්නල දුන්. ඒ තමයි නිතර කරමය ගැන හිතන්න. නිතර හිතන්න මම ලෙඩ වෙන කෙනෙක් වයිසට යන කෙනෙක් ජරාවට පත්වෙන කෙනෙක් කියලා හිතන්. ඊළඟට මං මරණය ඉක්මවාගිය කෙනෙක් නෙමෙයි. කවද කොතන හෝ මට මරණයට පත්වෙන්න වෙනවා මයි කියල හිතන්. ඔන්න ඔය කරුණතුන අප්‍රමාදීව නිතර නිතර හිතනකොට ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා අන්නයාට තමා තුළින්ම ඇතිවෙනවා වීරයක් සද්ධාව දියුණු කරගන්න. සීලි ආරක්ෂා කරගන්න. දහම් දැනුම ඇති කරගන්න. පින් දහම් කරගන්න ප්‍රඥාව වඩාගන්න. ඔන්න ඔය කරුණු පහ දියුණු කරගෙන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩාගෙන. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කර ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. මේ ධර්මානු ශාසනාවේ පින්බර දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ සයිප්‍රස්හි සේවේ නියුතු මැනිකේ අතාවුද මහත්මිය විසින්. එතුමේගේ ප්‍රධාන අරමුණ තමයි ධර්මශ්‍රවනය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටම උතුම් චතුරාරි සත්‍ය ධර්මාවබෝධයම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. ඒ වගේම තමන් නමින් පරලෝ සැපත්වන්නට යෙදුණු ඒ.එම්. ලොකු බණ්ඩා දයාබර අපච්චීට එච්.එම්. හේරත් මැනිකේ ආදරණීය අම්මාට ඒ.එම්. රන් බණ්ඩා ලොකු අයියා ඒ.එම්. උපාලි රාජරත්න පොඩි අයියා ටීඑම් බණ්ඩා රම් බණ්ඩා මාමා SBM උක්කු අම්මා නැන්දනී ඇතුළු පරලෝ සැපත්වන්නට ඉදුණු සියලු සංසාරගත ඥාතීන් සිහිපත් කළ පින්දීම අරමුණක්. ඉතින් ඒ මිය ගිය නම් සඳහන් කරපු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්දෙමු. ඒ වගේම සයිප්‍රසී සේවයේ නියුතු මැනිකේ අතාවුද මහත්මියගේ පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් ධර්මශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මයම අවබෝධ කරගන්න මේ පින මේ කුසල ධර්මය
උපකාර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා කියන ආශිර්වාදය අතිපූජනීය ගලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේ ඇතුළු හැම දෙනාටම කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු හැම දෙනාටම ආශිර්වාද කිරීම අරමුණ. ඉතින් එහෙමනම් අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ මෙම සුමතුරු ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ සයිප්‍රසී සේවයේ නියුතු මැණිකේ අතාවුද මහත්මයායි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් මැණිකේ අතාවුද මහත්මියගේ සියලු සත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම ඉටු වේවා. ඇය ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13. වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා